නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංගරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත පින්වතුනේ, අපි සරණ ගියපු අපගේ ලෞතර භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ ලෝකේ පාවිච්චි කරන වචනය පුරුසාජඤ්ඤ. පුරුසාජඤ්ඤ කියලා කිව්වේ ආජානීය පුරුෂයාණන්. ආජානීය පුරුෂ කියලා කියන්නේ පින්වතුනි අතිශයින්ම සුවිශේෂී පුරුෂ රත්නයක් නිසා. දුර්ලභෝ පුරිසා ජඤ්ඤෝ නසෝ සබ්බත්ථ ජායති. ඒ ආජානීය පුරුෂ වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉතා දුර්ලභවයි කියන ලෝකේ පහළ වෙන්නේ. ඔය ආජාන්‍ය එහෙම නැත්නම් ආජානීය කියන වචනේ පින්වතුනි නිකං පාවිච්චි වෙන්නේ. සාමාන්‍යයෙන් ආජානීය අස්සයෝ කියලා කොටසක් ඉන්නවා. ඒ ආජානීය අස්ස කියන කොටස අනිත් සාමාන්‍ය අස්සයෝ වගේ නෙමෙයි. උන්ගේ සංකල්පනාව උන් හිතන පතන විදිහ හරි වෙනස්. දැන් මේ ආජානීය අශ්වයාගේ හිතුවිලි දාමේ ගැන අපිට තේරුම් ගන්න පුළුවන් ජාතක පොතක් හම්බ වෙනවා ආජඤ්ඤ ජාතකයේ නමින්. මේ ආජඤ්ඤ ජාතකයේදී අපේ මහා බෝධි සත්වයෝ ආජානීය අශ්ව කුලයේ තමයි උපන්නේ. මේ ආජානීය අශ්වයා යම් ස්වාමියෙක් යටතේ හැදෙනවාද වැඩෙනවාද ඒ ස්වාමියා තමන්ට කරන උපකාරය ගැන මේ ආජානීය අශ්වයාට අමතක වෙන්නේ. ඒක ආජානීය අශ්වයාගේම තියෙන විශේෂත්වයක්. සාමාන්‍ය සත්තුන්ට පිහිටන්නේ නැහැ එහෙම එකක්. ඔය ආජානීය අශ්වයාව හැදුවේ බරණැස් මහ රජුරුවෝ. හදිසියෙම බරණැස් රජුරුවන්ට රාජ්‍ය ආක්‍රමණයක් ආවා. සතුරු රජෙක් ඇවිල්ලා රාජ්‍ය ඇල්ලුවා. රාජ්‍ය ඇල්ලලා දැන් වටලලා සටනට සූදානම්. එතකොට මේ ආජානීය අශ්වයා කල්පනා කළා රජුරුවෝ මට කණ්ඩ දුන්නේ. රජුරුවෝ මාව පෝෂණය කළේ. මේ වෙලාවේ රජුරුවෝ වෙනුවෙන් මා ඉදිරිපත් විය යුතුයි. ආජානීය අශ්වයා හේෂාරාව දුන්නා. ඒ හේෂාරාවේ ආජානීය අශ්වයෙක්නේ. ඒ හේෂාරාවේ අර බරණැස් සතුරු සේනාවට බැහුණා. ඒ සතුරු සේනාවේ ඇඟ ලොමුඩහ ගෙන්නුණා කියනවා. එච්චර තීව්‍රයි. ඒ හේෂාරාවේ ඇහිච්ච ගමන් රජුරෝ තේරුම් ගත්තා මේ ආජානීය අශ්වයා නම් සටනට සූදානම් හැඩයි. රජුරෝ ළඟට ඇවිල්ලා කතා කරලා කිව්වා මෙන්න අශ්වයාගේ ශරීරයට තට්ටුවක් දාලා කිව්වා පුත්‍රය දැන් නුඹ තමන්ගේ ස්වාමියා වෙනුවෙන් සේවා කටයුතු කරන්න සූදානම් බව මන් දන්නවා. පුත්‍රය නුඹට දිනුම වේවා කිව්වා. එතකොට මේ ආජානීය අශ්වයා බෝධිසත්ව අශ්වයා යලිත් හේසාරාව දීලා අසරුවා තමන්ගේ පිට උඩ වාඩි කරවගෙන කෙලින්ම රණ භූමියට පැන්නා. පැනලා හිට කොයිතරම් දක්ෂද කියන්නේ මේ ආජානීය අශ්වයා තමන්ව ආක්‍රමණය කරන්න තමන්ගේ ස්වාමියාගේ භූමිය ආක්‍රමණය කරන්න ආපු
සතුරු රජවරු 7 දෙනෙක්ගෙන් 6 දෙනෙක්වම ජීවග්‍රාහයෙන් අල්ලන විදිහට සටන කළා. 7 වෙනි රජාව අල්ලන්න යනකොට මේ ආජානී අශ්වයාගේ ශරීරයට බලවත් සැත් පහරක් වැදුනා. සැත් පහර වැදිලා මෙහෙම ශරීරේ සම්පූර්ණයෙන් ටිකක් ගැඹුරට කැපුණා. ඊට පස්සේ අසරුවා ඉක්මන් කරලම මේ අශ්වයාව යලි පන්නගෙන ආවා මේ රාජධානිය ආරක්ෂා තියෙන තැනකට. ඇවිල්ලා මේ අශ්වයාට අමාරුයි. ඉතින් මෙහෙම බිම දිගා වුණා. දිගා වෙලා දැන් රජුරෝ තමාතිවරුත් කතා වෙනවා දැන් කරන්න දෙයක් නැහැ. දැන් මේ අශ්වයාට ආයි නැගිටින්න බෑ. දැන් කරන්න තියෙන්නේ අනිත් අශ්වයන්ව යොදවලා අනිත් සේනා යොදවලා සටන දිනන එකයි. දැන් මෙහෙම කියනකොට අර අශ්වයාට මේක ඇහෙනවා. අශ්වයා ඔළුව උස්සලා බැලුවා. බලද්දි මේ අශ්වයාට පේනවා තමන්ගේ ශරීරයේ අර කැපිලා රුධිරය මෙහෙම ගලාගෙන යනවා රතු පාටට. එතකොට ආජානී අශ්වයා මේ ලේ දිහා බලාගෙන කල්පනා කළා කියනවා. මේ ලේය මගේ ශරීරයෙන් ගලන්නේ මට කණ්ඩ දීපු නිසා. මේ ශරීරයෙන් මගේ යම් රුධිරය ගලාගෙන යනවාද මගේ ස්වාමි පුරුෂයා මගේ ස්වාමියා මාව පෝෂණය කළ නිසා. මගේ ස්වාමියාට අනතුරක් ඇවිල්ලා තියෙන වෙලාවේ මගේ ශරීරයේ කෑලි කැපිලා තිබුණත් මම්මයි ඉදිරිපත් වෙන්න ඕන. කැපුම් තුවාල සහිත ආජානී අශ්වයා යලි නැගිට්ටා කියනවා පින්වතුනි. ඒ නැගිටිනකොට රජුරෝ තේරුම් ගත්තා මේ අශ්වයාව මේ සටනින් හෙලන්න බෑ. මේ අශ්වයා ස්වාමියා වෙනුවෙන් පණ පුදන්න උනත් සූදානම්. ඉක්මනින් වෙලුම් පොටවල් වලින් අර තුවාල වෙලුවා. තුවාල වෙලලා යලි සටනට යෙදුවා. 7 වෙනි රජාවත් ජීවග්‍රාහයෙන් අල්ලලා මුළු යුද්ධේම ජයගත්තේ ආජානී අශ්වයා. මම මේ ආජානී අශ්වයා ගැන කතාව කිව්වේ ආජන්නේ කියන එක තේරුම් කරන්න. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේත් පින්වතුනි පුරිසාජඤ්ඤ කියලා හඳුන්වනවා ආජානීය පුරුෂයෙක්. තමන් වහන්සේගේ මුළු ජීවිතේම බුදුරජාණන් වහන්සේ කැප කළේ. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවිත කාලයම වෙන් කළා පින්වතුනි. මේ ලෝක සත්‍යයට සෙත සදන්න. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ දිනචර්යාවේ පැය 2යි විවේකයේ පිණිස වෙන් වුණේ. අනිත් සියලු කාලය දෙව් මිනිසුන්ට සෙත සැලසීම පිණිසම වෙන් වුණා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බොහොම සුන්දර ධර්මයක් අද මේ දේශනාවෙන් පින්වතුන්ලා අහන්න සූදානම. අද දේශනාවට දායකත්ව දරනු ලබන්නේ තමන්ගේ නමින් මිය ගියා වූ ඩී.පී. සෝමපාල පියාණන් හට පින්පෙත් අනුමෝදනා කරන අදහසින් ඒ වගේම සුජීවත්ව සිටින පින්වත් හිරුෂ නෙත්සර පුතාට ආශිර්වාද කරන අදහසින් පින්වත් නිමාලී පතිරණ මහත්මිය විසිනුයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනේ අද අපි මේ දේශනාවේදී ඉගෙන ගන්නේ බොහොම සුන්දර ජාතක පුවතක්. මේ ජාතක කතාවේ නම බද්දසාල ජාතකය. බද්දසාල නම් වූ රුක්ෂ දේවතාවෙක්ගේ කතාව. මේ බද්දසාල රුක් දෙවී කියලා කියන්නේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේගේ අතීත ජීවිතයක්. මේ බද්දසාල ජාතකයේ දේශනා කරන්නට පසුබිම හරි දීර්ඝ එකක්. ඒ දීර්ඝ පසුබිම් කතාව අපිට ලැබී තියෙන කාල වේලාවේදී විස්තර කරගන්න අමාරු නිසා මම මේ කතාවේ මැදක ඉඳලා තමයි ඔබට ජාතක පුවත කියා දීම ආරම්භ කරන්නේ. පින්වතුන්ලා දන්නවා අපේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන බොහෝම ප්‍රසාදෙන් හිටපු රජෙක් පසේ නදී කෝසල මහරජුරුව. පසේ නදී කෝසල රජුරවන්ට බුදුරජාන් වහන්සේ ගැන තිබුණු චිත්ත ප්‍රසාදෙ හින්දාම පින්වතුනේ රජුරෝ කල්පනා කළා මේ අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ වංශ පරම්පරාවේ කට්ටියත් එක්ක යම් හිතවත් බවක් ඥාති බවක් හදාගන්න ඕනේ කියලා. ඒ හිතවත් බව ඥාති බව හදාගනු කැමතියි කියලා ශාක්‍ය දේශයට විශේෂ රාජකීය හස්නයක් රාජකීය පණිවිඩයක් යවුවා. දැන් එවන්නේ කෝසලයෙන්. කෝසලය කියලා කියන්නේ බලවත් රාජ්‍යයක්. ඒ බලවත් රාජ්‍යයෙන් කපිලවස්තුවට එවනවා හස්නයක් මම නුඹලා සමග ඥාති සන්තවයක් ඇති කරගන්නට කැමතියි කියලා.
ශාක්‍යයෝ කියලා කියන්නේ හරි මාන්නක්කාරයි. ශාක්‍ය සභාවට මේක ලැබුණාම ශාක්‍යයෝ කල්පනා කළා මේක වෙන්න දෙන්න බෑ. මේක වෙන්න දෙන්න බෑ, අපේ වංශේ කිලිටියෙන්න දෙන්න බෑ. දැන් ශාක්‍ය වංශය ගැන මෙහෙම කතා වෙනකොට මහානාම ශාක්‍යයා කිව්වා හරි එහෙනම් අපි මෙහෙම කරමු. අපි පිරිසිදු ශාක්‍ය කුමාරිකාවක් රජුරන්ට නොදීමු. පිරිසිදු නැති පිය පරම්පරාවෙන් විතරක් ශාක්‍ය වන එහෙම කුල කුමාරිකාවක් අපි දෙමු. කවුද එහෙම ඉන්නේ කියලා ඇහුවා. එතකොට කිව්වා මහානාම ශාක්‍යයා මා නිසා නාගමුණ්ඩා කියන දාසියට උපන්න වාසභකත්තියා කියන තැනැත්ති ඉන්නවා. දැන් ඇය අවුරුදු 16යි බොහොම සුන්දරයි මනස්කාන්තයි කියලා කියනකොට අනිත් රජවරුන්ට මතක් වුණා. මතක් වෙලා හිට මේ රාජකීය පිරිස තීරණය කළා වාසභකත්තියාව පසේ නදී කෝසල රජුරවන්ට විවාහ කරවලා දෙන්න. ඉතින් එහෙම තමයි සාමාන්‍ය රජවරු අතරේ ඥාති සන්තව ඥාති සම්බන්ධතා හටගන්නේ. වාසභකත්තියා ශාක්‍ය කුමාරිකාවක් විදිහට පාවලා දුන්න පසේ නදී කෝසල රජුරවන්ට. වාසභකත්තියා කොසල් රජුරන්ගේ හිත ගත්තා. ඒ නිසා ඊටාම කෙටි කලකින් කෝසලයේ අගබිසව බවට පත් වුණා වාසභකත්තියාව. වාසභකත්තියාට පසේ නදී කෝසල රජුරුවෝ නිසා විදුඩභ කියන කුමාරයා උපන්නා. ඉතින් මේ සංසිද්ධිය පින්වතුන්ලා මේ ඇතමෙක් විස්තර විභාග වශයෙන් උත් අහලා ඇති. මේ විදුඩභ කුමාරයා අනුපිළිවෙලින් වැඩිමහලු බවට පත්වේගෙන එනකොට තව සිදුවීමක් මේක අස්සේ වුණා. ඒ තමයි බන්දුල සෙන්පතියාගේ සිද්ධිය. බන්දුල සෙන්පතියා කියලා කියන්නේ පින්වතුනි හරි පුදුම සහගත විදිහට කාය බලයක් තිබුණු කෙනෙක්. බන්දුල සෙන්පතියා ওই කුසිනාරාව ප්‍රදේශයේ වාසය කරපු මල්ලිකා නම් වූ ඊටාම සුන්දර රූප සෝභා ඇති ස්ත්‍රියාවක්ව විවාහ කරගත්තා. ඇගේ නම මල්ලිකා. බන්දුල සෙන්පතියා සමග විවාහපත් වුණාට පස්සේ ඇය ප්‍රසිද්ධ වුණා බන්දුල මල්ලිකා කියලා. ඔය බන්දුල මල්ලිකාව බන්දුල සෙන්පතියා නිසාවෙන් දරුවෝ 32 දෙනෙක් පුතුම 32 දෙනෙක් වැදුවා. ඒ අවස්ථා 16කදී කියන්නේ බන්දුල මල්ලිකාවට ලැබුණේම නිවුන් දරුවෝ. නිවුන් දරුවෝ පිරිමි විතරයි. පුතුම 32 දෙනෙක්. ඉතින් හිතන්න පුතු 32 දෙනෙක් කියලා කියන්නේ අම්මා කෙනෙකුට කොහොම හයියක්ද? අනිත් එකේ පුතු 32 දෙනාම බන්දුල සෙන්පතියා වගේමයි. හිතාගන්න බැරි විස්මයජනක ශාරීරික හැකියාවක් තිබුණා. සාමාන්‍ය පින්වතුන්ලා ඔය බන්දුල සෙන්පතියා ගැන කියනකොට බන්දුල සෙන්පතියාට විතරයි කියනවා අපේ සිද්ධාර්ථ මහා බෝධිසත්වයන් වහන්සේ පාවිච්චි කරපු දුන්න පාවිච්චි කරන්න පුළුවන්. අපේ සිද්ධාර්ථ මහා බෝධිසත්වයන් වහන්සේ ගිහි කාලේ වාසය කරනකොට දුන්නක් පාවිච්චි කළා. ඒ දුන්න සාමාන්‍ය තනි පුරුෂයෙකුට උස්සන්නවත් බෑ. එච්චර ශක්තිමත් එච්චර සුවිශාල දුන්නක්. ඔය දුන්න තනියෙන් පාවිච්චි කරන හැකියාව තිබිලා තියෙනවා බන්දුල සෙන්පතියට. ඒ දුන්නේ දුනු දිය අදින්න බෑ කියනවා සාමාන්‍ය පුරුෂ වීරියකට. මහා බලවත් පුරුෂයෙකුට විතරයි ඒ දුන්නේ දුනු දිය කියලා කියන්නේ මොකක්ද? අර දුන්නේ තියෙන නූල. ඒ නූල ඇදලා ඊතලයක් තියලා විදින්න පුළුවන් මහා බලවත් පුරුෂයෙකුට. බන්දුල සේනාපතියා කියලා කියන්නේ එහෙම කෙනෙක්. ඉතින් බන්දුල සෙන්පතිත් මේ බන්දුල සෙන්පතිගේ 32 දෙනෙක්කු පුතුත් හරි විශ්වාස කටයුතු විදිහට අපේ පසේ නදී කෝසල රජුරවන්ට අප උපස්ථාන කරගෙන වාසය කළා. විශ්වාස කටයුතු විදිහටම රජුරුව වෙනුවෙන් සේවා කටයුතු කළා. හැබැයි මේ බන්දුල සෙන්පතියාට අසාධාරණේ පෙන්වන්න බැරි කෙනෙක්. බන්දුල සෙන්පතිට දවසක් ආරංචි වුණා රාජ්‍යයේ විනිශ්චයකාරයවරු නඩු තීන්දුව දෙද්දී කප්පන් අරගෙන මේ සාධාරණ තීන්දුව නොදී ඉන්න අය කියලා. බන්දුල සෙන්පති ඔතෙන්ට ගියා. ගිහින් බලාගෙන හිටියා නඩු විසඳන හැටි.
ඇත්ත. අයුක්ති සහගත විදිහට තමයි තීන්දුව තීරණ දෙන්නේ. කේන්ති ගියා බන්දුල සෙන්පතිට. කේන්ති ගිහිල්ලා කිව්වා මම අද තීරණය දෙන්න. දැන් බන්දුල සේනාපති තමයි සම්පූර්ණයෙන්ම නඩුව ඇහුවේ. නඩුව ඇහලා සම්පූර්ණයෙන් සාධාරණ විදිහට විනිශ්චය දුන්නා. විනිශ්චය දුන්නා විතරයි මිනිස්සු ඕල්වරසන් දෙන්න පටන් ගත්තා. සතුටු හිතුණා මිනිසුන්ට. මිනිස්සු කවුරුත් කැමතිනේ සාධාරණයට යුක්තියටනේ. ඉතින් මිනිස්සු මේ ඕල්වරසන් දුන්නා. ඕල්වරසන් දෙන හඬ ඇහිලා පසේ නදී කෝසල මහා රජුරු අනිත් අමාත්‍යවරුන් ගහනවා මොකද්ද ඔය සද්දේ කවදාවත් නැතුව විනිශ්චය භූමිය පැත්තෙන් ඔය එන්නේ මොකද්ද කියලා. ඉතින් කිව්වා බන්දුල සේනාපතියා අද ගිහිල්ලා සාධාරණ විනිශ්චය දීලා මිනිස්සු සතුටටයි ඔය. කෝසල රජුණට හරි සතුටු හිතුණා. රජුරු කිව්වා එහෙනම් අදින් පස්සේ නඩු විසඳීම බන්දුල සෙන්පතියා කරපු දෙන් අනිත් ඔය හිටපු උන් අස් කරලා දාන්න කිව්වා. එතකොට එදා ඉඳලා බන්දුල සේනාපති අර විනිශ්චයකාර ආසනේ වාඩි වෙනවා. දැන් එතකොට මොකෝ උනේ? හොරකම් කරගෙන හිටපු අයයන්ට හොරකම් කරගන්න බැරුව ගියා. කප්පම් ගත්තු අයයන්ට කප්පම් නැතුව ගියා. සල්ලි ගලන තැන් වෙහි ගියා. එතකොට මොකද්ද වෙන්නේ? කුමන්ත්‍රණයක් කළා. එදාද කියලා වෙනසක් නෑ පින්වතුනි. මිනිස්සෙක් යහපත් විදියට යමක් කරගෙන යන්න උත්සාහවත් වෙනකොට හොරු ටිකට වාව ගන්න බැරුව යනවා. ඊට පස්සේ හොරු ටික මොකෝ කරන්නේ? කුමන්ත්‍රණ ගහනවා. කුමන්ත්‍රණ ගහලා අර කරගෙන යන යහපත් වැඩ පිළිවෙල වට්ටනවාමයි. ඒක එදාත් එහෙම වුණා. ඒක අදත් එහෙම වෙනවා. ඕක අනාගතෙත් එහෙම වෙයි. මේ ලෝකේ මේක සසර. මේ බඳු සසර ගමනකනේ පිංගුතුනේ අපි මේ මොකවත් නොදැන ඔහේ හිනහ වෙවි යන්නේ. බුදු කෙනෙක්ගේ සද්ධර්මයේ නාහන්ට අපි දන්නවද සංසාර ගමනකම යන්නේ කියලා. මේ සසරේ කතාවයි. එතකොට බන්දුල සෙන්පතියාටත් කුමන්ත්‍රණයක් ගැහුවා. කුමන්ත්‍රණේ වැඩ කළා. පසේ නදී කෞසල මහරජුරුවන්ගේ හිත බිඳුණා. රජුරුවෝ බන්දුල සෙන්පතියාවත් පුත්තු 30 දෙනාවත් ඝාතනය කරන්න අණ කළා. හැබැයි මේගොල්ලන් එහෙම නිකන් ඝාතනය කරන්න බෑ. සේනාව දහස් ගාණක් ගියත් මේ බන්දුල සේනාපතියටයි තරුණ හැඩි දැඩි පුත්තු 30 දෙනාටයි පුළුවන්. ඒ ඔක්කොමලා නසන්න. ඒ නිසා මේකට විශේෂ කුමන්ත්‍රණයක් යෙදුවා. ওই කුමන්ත්‍රණය යොදලා ඒ කුමන්ත්‍රණය කළේ මෙහෙම පින්වතුනි. කොසල් රජුරුව අණ කළා සෙන්පතිට සේනාපතිය නුඹත් නුඹේ පුත්තු 30 දෙනාත් ගිහිල්ලා අසවල් භූමියේ කැරැල්ලක් හටගෙන තියෙනවා. කැරැල්ල මැඩ පවත්තලා එන්න කියලා. මේ කැරැල්ල මැඩ පවත්තන්ට යැව්වේ මේ 30 දෙනාව මේ බන්දුල සෙන්පතියත් එක්ක 33යි. මේ ඔක්කොමලව ඝාතනය කරන අදහසින්. ඉතින් එදා බන්දුල සේනාපතිත් පුත්තු 30 දෙනාත් යුද්ධයට යන දවසේ බන්දුල සෙන්පතිගේ නිවසේ දානයක් කවු දෙසාද? ලෞතර භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේත් අග්‍රශ්‍රාවක දෙනුම් වහන්සේ ඇතුළු මහා සංඝරුවනටත් දාන කටයුතු සම්පූර්ණයෙන්ම තනියෙන් කරන්න සිද්ධ වුණා බන්දුල මල්ලිකාවට. මේ මල්ලිකා මාතාව මේ විදිහට දානේ පූජා කරමින් ඉඳී ඒ මොහොතේ දම්පැන් බිඳින් මේ පූජා කරමින් යනකොට එක්තරා පුරුෂයෙක් බන්දුල මල්ලිකාවට යම්කිසි පයින්ඩයක් අරගෙන ඇවිල්ලා කිව්වා. ඒ පයින්ඩය ලියමනක ලියලා තිබුණා. ඒ ලියමනේ තිබුණේ බන්දුල සේනාපතිතුමාත් පුත්තු 32 දෙනාත් ඝාතනයට ලක් වුණා, මිය ගියා. බන්දුල මල්ලිකාවට කාරණේ කියලා අර කොල කෑල්ල දෙනකොට ඉරියව්වකින්වත් වෙනසක් ඇගේ උනේ නැහැ. පින්වතුනි අදාහ ගන්න බැරි දේවල් මේ. මේ අදාහ ගන්න බැරි දේවල් කොහොමද වෙන්නේ? ජීවිත අවබෝධය නිසා. ඇයි අපට අදාහ ගන්න අමාරු? ජීවිත අවබෝධයක් නැති නිසා.
බන්දුල මල්ලිකා කියලා කියන්නේ සෝතාපන්න තැනැත්තියක්. මේ ජීවිතයේ යථාර්ථය ඇය අවබෝධ කරන් හිටියා. ඇය දැනගෙන හිටියා මෙහෙම එකක් තමයි මේ ජීවිතේ. මේ ජීවිතයේ තුල තියෙන බලපුලුවන්කාරකම් අනිත්‍යයි. මේ ජීවිතය තුල තියෙන සජීවී සම්බන්ධතා අනිත්‍යයි. මේ ජීවිතය තුල තියෙනවා නම් අපි අජීවී දෙයකට අධිපතිකම් කියාගෙන ඉන්න ස්වභාවය අනිත්‍යයි. හැමදාම තියෙන්නේ. ඔක්කොම වෙනස් වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. මේකයි අවබෝධ කරන් හිටියා. සෝවාන් වෙනකොට සෝවාන් වෙන කෙනාට පිහිටනවා අනිත්‍ය දර්ශනේ. අනිත්‍ය දර්ශනය කියලා කියන්නේ මේවා සදාකාලික නෑ කියන දැක්ම. ඒ දැක්ම තිබුණා බන්දුල මල්ලිකාට. මේ බන්දුල මල්ලිකාව අර පණිවිඩේ ලැබුණාට පස්සේ ඒ පණිවිඩේ ලැබුණු තුණ්ඩු කෑල්ල ඇගේ වස්ත්‍රයේ යම් තැනක මේ දවටාගෙන යලි දානේ පූජා කරන්න පටන් ගත්තා. දැන් දානේ බෙදනවා. මෙහෙම දානේ බෙදමින් ඉද්දී එක් සේවිකාවක් සංඝයාට ගිතෙල් හැලියක් අරගෙන ආවා. ඒ අරගෙන එනකොට සේවිකාවට පොඩ්ඩක් මේ අත බුරුල් වෙලා අර ගිතෙල් බඳුන බිම වැටිලා බිඳී ගියා. බින්දෙනකොටම ඉතින් බින්දෙන සද්දෙට සාමාන්‍යයෙන් කවුරුත් හැරිලා බලනවනේ. බන්දුල මල්ලිකාවත් හැරි බැලුවා. හැරි බලද්දී අපේ ධර්මසේනාධිපතීන් වහන්සේට තමයි දානේ පූජා කර කර හිටියේ. ධර්මසේනාධිපතීන් වහන්සේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බන්දුල මල්ලිකාට හිතේ පුංචිවත් වෙනසක් වෙන්න එපා කියන අදහසින් මෙහෙම කිව්වා උපාසිකාවෙනි බින්දෙන ස්වභාවයට අයත් දෙයක් නෙවෙයි බිඳී ගියේ ඒ ගැන සිතන්න කාරි නෑ කිව්වා. එතකොට බන්දුල මල්ලිකා අර තමන්ට ලැබිච්ච තුණ්ඩුව සාරිපුත්ත මහරහතන් වහන්සේට පෙන්නවා. පෙන්නලා කිව්වා අනේ ස්වාමීනි මේ ගිතෙල් බඳුන බිඳෙන එක ගැන කොමක් සිතන්ටද? නුඹ වහන්සේ වදාලේ සත්‍යයක්මයි. මොහොතකට කලින් ස්වාමීනි මට ඔය හස්න ලැබුණේ. බලන්න ස්වාමීනි මගේ දෙතිස් පුතුන්ගේත් ඒ දරුවන්ගේ පියාගේත් හිස්සින්ද මරා දාලා. මට ඒ මොහොතේම ස්වාමීනි හිතුනේ නැසෙන ස්වභාවයට අයත් දේ නැසී යනවා කියලාමයි. මට මේ මොහොතේම හිතුනේ ස්වාමීනි මරණයට පත් වෙන ස්වභාවයට අයත් දේ මැරී යනවා කියලාමයි. හරි පුදුමයි පින්වතුනි අවබෝධය ප්‍රඥාව කියන එක. ප්‍රඥාව අවබෝධය කියන එක හරි පුදුම සහගතයි. ඒක ජීවිතයක් එක්ක පටිබද්ධ වෙලා තියෙනකොට ඒ ප්‍රඥාව පටිබද්ධ නොවුනාන් පස්සේ තමයි ප්‍රඥාව කියන එක හොයාගෙන තව තව දුෂ්ප්‍රඥ බවට පත් වෙන්නේ. දැන් අද දකින්න ලැබෙනවානේ අපිට බුදු කෙනෙක්ගේ නිර්මල බුද්ධ භාසිතය තියෙද්දී ඒ බුද්ධ භාසිතය කල්යාණ මිත්‍රයන් වහන්සේලා පැහැදිලිව කියා දෙද්දී බොහෝ දෙනෙක් එක එක තම තමන්ගේ මති මතාන්තර කියන අසත්පුරුෂ බාල ගිහි පැවිද්දෝ ළඟ ගිහින් හිර වෙන්නේ නැද්ද? ඇයි හේතුව? ප්‍රඥාව නැහැ. ප්‍රඥාව ලැබීම පිණිස පුණ්‍ය වාසනාවක් නැහැ. දැන් අපිට කියන්න වෙන්නේ එහෙමනේ. ප්‍රඥාව ලැබීම පිණිස උවමනා කරන දේ නැහැ කියන්න බෑ. ප්‍රඥාව ලැබීම පිණිස උවමනා කරන ශ්‍රී සත්‍ය ධර්මයේ තියෙනවා. ඇයි ඒත් ප්‍රඥාව ලැබෙන්නේ නැත්තේ? පින නැහැ. පුණ්‍ය වාසනාව තිබුණා නම් පුණ්‍ය වාසනා මහිමේ සහිත කෙනාට බුදු කෙනෙක්ගේ සද්ධර්මයේ යාන්තමට ඇහුණත් එයාගේ හිත ප්‍රඥාවේ බැස ගන්නවා. හිත ප්‍රඥාවේ බැසගත්තු මනුස්සයා හරි සැපසේ වාසය කළා. දැන් බලන්න මේ බන්දුල මල්ලිකාව අවබෝධයක් තුල වාසය කිරීම නිසා නේද මේ කතාව කියන්නේ. ඈ කියනවා ස්වාමීනි මට හිතුනේ මැරෙන ස්වභාවයට අයිති දේ මැරිලා යනවා කියලාමයි. ඔබ වහන්සේ වදාළේ සත්‍යයක්මයි කිව්වා. දානි බෙදුවා. ඉතින් දානි වළඳලා ඉවරලා භුක්තානුමෝදනා වෙදී අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගාථා 20කින් යුක්තව සල්ල සූත්‍ර දේශනාව දේශනා කළා. බලන්න එහිදී
හරිම ලස්සන කරුණ ටිකක් වදාළේ. මෙහි සතුටින් දිවි ගෙවනා මිනිසුන්ට මරණය අත වනන්නේ කොතැන දැයි දැනගන්ට හැකි පිළිවෙලක් නම් නැත්තේ. ලැබෙන සුළු සතුටින් යුතු දිවි ගමන වෙහෙසමය ඉතා දුකසේ ගෙවාලිය යුතු. උපතක් ලැබූ කිසිවෙක් සදා නොමැරී සිටි නං. එවන් කිසි උපතක් ලොවෙහි නෑ කිසිදා දකින්ට. උපන් හෙම සත්වග කෙමින් වැඩීවිය පත්ව දිරාමිය යාමනං සදාලෝ දහමිකේ. හැමූම මැරෙනවා. රුකෙහි හටගෙන ඉදීගිය ඵලයට උදෑසන බිම වැටෙන බියක් පවතීමය. එලෙසින්ම ලොව උපන් සතහට මරණයෙන් වන බිය නිරතුරු දැනීමය. කොබල්කරුවෙක් විසින් ඔපදමා තනන ලද මැටිබඳුන් සියල්ලම කවර හෝ මොහොතක බිඳ වැටී ගිය සැනින් නැසී වෙනසී යනු ඇත. බිඳී අවසන් වන මැටිබඳුන් බඳු මෙලොව ඉපදුණු ලෝ සත මැරී අවසන් වනු ඇත. බලන්න මේ ජීවිතය. ලදරුවොත් වැඩිහිටියොත් උගත් නූගත් කවුරුත් අනුවන බාල අයත් වෙනසක් නැතිව කිසිවෙක් මරණයට වසඟ වෙති මරණයම පිහිට කොට සිටිති ලොව සියලු දෙන. ඒ බාලා යේච පණ්ඩිතා. මේ ලෝකේ යම් නුවණැත්තෝ සිටිද්ද මේ ලෝකේ යම් නුවණ මදාය සිටිද්ද දහරාච මහන්තාච. මේ ලෝකේ කුඩා අය සිටිද්ද මේ ලෝකේ වැඩිහිටියෝ සිටිද්ද සබ්බේ මච්චු වසං යන්ති. හැම දෙනා මරණයේ වසඟයට පත්ව සිටි. සබ්බේ මච්චු පරායනෝ. හැම දෙනාගේ සියලු කිවුම් කෙරුම් මරණෙතික් පමණි. මතක තියාගන්න පින්වතුනි. හැම දෙනාගේ සියලු කිවුම් කෙරුම් මරණයතික් පමණි. මැරෙනකන් මේ ඔක්කොම. මරණයට පත්වෙන ජීවිතය තමන්ට තියෙනවා කියන දැක්ම ජීවිතයක් ඇතුලේ තියෙන විශාල දැක්මක්. ඒක පුංචි නෑ. ලොකු දැක්මක්. මැරෙන දේ මැරෙනවාමයි කියලා තියෙන වැටහීම චූටි වැටහීමක් නෙමෙයි. ලොකු වැටහීමක්. බුද්ධ ශාසනය තුළ ඇති කරගන්න තියෙන වටින වැටහීමක්. ඉතින් ඔය විදිහට බන්දුල සෙන්පතියාගේ ඔය සිදුවීමත් එක්ක මේ බන්දුල සේනාපතිට හිරියා පින්වතුනේ දීඝ කාරායන කියලා ඥාති පුතෙක්. මේ දීඝ කාරායන කොසල් රජුරවන්ට සේවා කටයුතු කරපු කෙනා. කොසල් රජුරවන්ගේ සමීපෙමයි හිටියේ. දීඝ කාරායන වෛර බැඳගත්තා මේ බන්දුල සෙන්පතිට කරපු අපරාධයට කොසල් රජුරුව ගැන. යම් මොහොතක් බලමින් හිටියා කොසල් රජුරුවන්ගෙන් පලිගන්ට. පලිගණ්ඩ මොහොතක් පැමිණියා ධම්මචේතිය සූත්‍ර දේශනාව වදාළ අවස්ථාවේ. ඔබට මතක ඇති ධම්මචේතිය සූත්‍ර ධර්මය ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ ධර්ම චෛත්‍යයන් ගැන පසේනදී කෝසල රජුරුව කිව්වේ. ඔය දේශනාව වෙනකොට පින්වතුනි රජුරුව වයසයි. රජුරුවගේ වයස අවුරුදු 80ක්. ඒ වෙනකොට භාග්‍යතුන් වහන්සේටත් වයස අවුරුදු 80ක්. ඉතින් දීඝකාරායන රජුරුවත් එක්ක බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා රජුරුව කැමති වුණා බුදුරජාණන් වහන්සේත් එක්ක තනියම කතා කරන්න. දීඝකාරායනත් අනිකුත් මේ සේනාවත් රජුරුව මේ විහාරයෙන් බාහිර නැවැත්තුවා. සාමාන්‍ය රජුරුව නොකරන දෙයක් එදා කළා. තමන්ගේ නලල් පටත් තමන්ගේ අසිපතත් දීඝකාරායනට දුන්නා. නලල් පට අසිපත කියලා කියන්නේ රාජකීය භාණ්ඩ. රජුරුව වැඩි විශ්වාසෙට මේක දුන්නේ. සාමාන්‍යයෙන් ඒවා රජවරු දෙන්නේ. මොකද හේතුව ඒක දුන්නොත් එහෙම තව කෙනෙකුට රජ වෙන්න පුළුවන්. දීඝකාරායන අතර මේක ලැබිච්ච ගමන් දීඝකාරායන මේකත් අරගෙන සේනාවත් අරගෙන පලා ගියා. පලා ගිහිල්ලා මේ ටික ඔක්කොම දුන්නා විඩූඩබට. විඩූඩබ රාජ්‍ය පිහිටෙව්වා. විඩූඩබ රාජ්‍ය පිහිටපු ගමන් විඩූඩබ කියලා කියන්නේ
ශාක්‍යයන් ගැන ඉතාම කුරිරු හැඟීමක හිටපු කෙනෙක්. හේතුව මොකක්ද? හේතුව විඩූඩභ කියලා කියන්නේ වාසභ කත්තියාගේ පුතා. වාසභ කත්තියා කියලා කියන්නේ ශාක්‍ය දේශයෙන් කුල කුමාරිකාවක් මේ ශාක්‍ය කුල කුමාරිකාවක් කියලා රවට්ටලා කෝසල රජුට විවාහ කරලා දීපු දාසිදුව. විඩූඩභ ශාක්‍යයට මේක ආරංචි වුණාට පස්සේ විඩූඩභ හරි කේන්තිකින් හිටියා. මං ශාක්‍යයන්ව සමූල ඝාතනය කරනවා කියලා. ඔය ශාක්‍යයන් සමූල ඝාතනය කරන අදහස විඩූඩභට ඇති වුණේ විඩූඩභ එක් අවස්ථාවක වෙනකොට වයස අවුරුදු 16යි. ශාක්‍ය පිරිස බැහැදකීම පිණිස ශාක්‍ය දේශයට ගියා. එතකොට මේ ඉන්නේ අනාගතයේ කෝසලයේ අධිපති බවට පත් වෙන්න ඉන කෙනා. ඒ වෙද්දිත් යුව රජු. කෝසලීය යුව රජු ශාක්‍ය දේශයට එනකොට රාජකීය පිළිගැනීමක් වුවමනා කළා. නිසා රජවරු වාඩි වෙන පුටුවක තමයි වාඩි වෙන්න දුන්නේ. කොහොම කටයුතු ඉවර වෙලා විඩූඩභ යලි තමන්ගේ දේශයට එනකොට අතරමඟදී සේවකයෙකුට මතක් වුණා තමන්ගේ අසිපත අමතක වුණ බව. රජුරුවන්ගෙන් අවසර ඉල්ලගෙන විඩූඩභ මේ යුව රජුරුවන්ගෙන් අවසර ඉල්ලගෙන යලි ශාක්‍ය දේශයට ගියා කඩු අරන් එන්න. කඩු අරන් එන්න යනකොට පින්වතුනි මේ සේවකයාට ඇහෙනවා දාසියෝ ටික එකතු වෙලා අර විඩූඩභ වාඩි වෙච්චි සිංහාසනය කිරි වතුරෙන් හෝදනවා මෙන්න මෙහෙම කිය. අර වාසභ කත්තියා කියන දාසී ලොකු වෙච්ච තරම ඒ දාසිගේ කුසේ හිටපු දාසි කොල්ලා අපේ මේ රජවරු වාඩි වෙන පුටුවේ වාඩි වුණානේ. අපේ මේක කිලිටු වුණා කියලා අර දාසියෝ ටික ඉරිසියාවේ පුපුරා අරක සම්පූර්ණයෙන් මේ කිරිදියෙන් හොදනවා. බලන්න මේ දාසියන්ගේ ඉරිසියාවක් ගියපු දුර අන්තිමේ විඩූඩභ ශාක්‍යයට මේක ආරංචි වෙච්ච ගමන් විඩූඩභ ශාක්‍යයා තරයේ අදිෂ්ඨානයක් ඇති කරගත්තා. හරි. තොපි අද ඕක කිරිදියෙන් හොදපල්ලා මං රජ වෙච්ච දවසට මං තොපේ ලෙයින් ඕක හොදනවා. එහෙම හිතුවනේ. ඉතින් විඩූඩභ රාජ්‍යයේ උටුණු පලන්දපු ගමන් විඩූඩභ ඒ මහා කුරිරු වූ අදහසින්ම යුක්ත වුණා. සේනා සංවිධානය කරගෙන ශාක්‍ය දේශයේ සමූල ඝාතනය කිරීම පිණිස නික්මුණා. ඇත්තෙම විඩූඩභ ශාක්‍ය දේශයේ සමූල ඝාතනය කරන්න නික්මෙනකොට පසේ නදී කෝසල රජුරුවත් කාලක්‍රියා කරලා විඩූඩභ සම්පූර්ණයෙන්ම කෝසලයේ සේනා බලය කෝසලය කියලා කියන්නේ පින්වතුනි ඒ කාලේ අංග මගධ ආදී වශයෙන් තිබිච්චි රාජ්‍යවල බලවත්ම රාජ්‍යයි. ඉස්සරව බහලා ඇති 12 මහා ජනපද කියලා තිබුණ අංග මගධ කාසි කෝසල වජ්‍ය ආදී වශයෙන්. ඒකේ කෝසලය කියලා කියන්නේ ලොකු කැලලා. ඉතින් ලොකු බලයක්. ඒ සේනාව අරගෙන මෙහිම පිටත් වෙලා යනකොට බුදුරජාණන් වහන්සේ අවස්ථා 3කදී මේ විඩූඩභ යන ගමන නැවැත්තුවනේ. අවස්ථා 3කදී බුදුරජාණන් වහන්සේ නැවැත්තුවා. අවස්ථා 3ම ව්‍යර්ථ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ශාක්‍යයන්ගේ කර්ම විපාකයක් නිසා මේක සිද්ධ වෙන්නේ කියලා උපේක්ෂාවටපත් වුණා. ශාක්‍යයන්ට මොකද තිබුණු කර්ම දෝෂේ මේ ශාක්‍ය පිරිස මේ ශාක්‍ය සංහාරයේදී ඝාතනය වෙච්ච ශාක්‍ය පිරිස පින්වතුනි අතීතයේ එක්තරා වතුරකට එක්තරා ජලාශයකට විස කලවම් කරලා තියෙනවා මාළු මරන්න. මාළු ගොඩාක් විස කලවම් කරලා මරලා දැම්මා. ඒකේ කර්ම විපාකේ සාමාන්‍ය පින්වතුන් අසා තියෙනවා තිරිසන් සතෙකුගේ ජීවිතේ රකින්න සතෙකුට ආහාර වේලක් දුන්නොත් ආනිසංස කීයද? සතෙකුට ආහාර වේලක් දුන්නොත් 100 ගුණයක ආනිසංස. ආනිසංසය ලැබෙනවා 100 ගුණයකින්. සතෙක් ඝාතනය කළොත් සතෙකුගේ ජීවිතේ තොර කළොත් ඒක කොහොමද දෙන්නේ? 1000 ගුණයකින්.
සතෙකුගේ ජීවිතය තොර කරොත් එහෙම එක සතෙක් මරණකොට දහස් ගුණයකින් ඒක තමන්ගේ ජීවිතේ කරා ඉන්නේ. අර විස කලවම් කරලා මාළු මරපු එකේ කර්ම විපාකයේ මේ ශාක්‍යයන්ට ආවනේ. ඉතින් ශාක්‍ය ඔක්කොම සමූල ඝාතනය වුණා. ඒ සමූල ඝාතනය වීමත් එක්ක අර භික්ෂුන් වහන්සේලා මේ ශාක්‍යයන්ගේ ශාක්‍ය සංහාරය ගැනත් ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ ඥාතීන්ට සංග්‍රහ කරන්න ගත්ත මහන්සිය ගැනත් ධම්සභා මණ්ඩපේ කතා කර කර ඉඳලා තියෙනවා. ආශ්මතුනි අපේ ශාස්ත්‍රුන් වහන්සේ නෑයන්ට අනුකම්පාව දක්වපු හැටි හරි පුදුමයි. තුන් වතාවක්ම නෑයන් මරණ බහින් මුදව ගන්නට බුදුරජාණන් වහන්සේ කොච්චර වෙහෙසුණාද කියලා කතා කරමින් හිටියා. ඒ කතා කරමින් ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ එහි වැඩම කළා. ඕන්න ඔය වැඩම කරපු වෙලාවේ තමයි පින්වතුනේ තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ බද්දසාල ජාතකය දේශනා කළේ. මේ බද්දසාල ජාතකයේ ඔය නිදාන කතාව පසුබිම් කතාව තමයි මම ඔය යම් විදිහකින් ඔබට කියා දුන්නේ. පසුබිම් කතාව මීටත් වඩා දීර්ඝයි. ඔය හැකි අයුරින් තමයි කෙටි කරලා ඔබට සිහිපත් කළේ. මේ බද්දසාල ජාතකයේ සිද්ධිය මෙහෙම එකයි. අතීතයේ බරණැස බ්‍රහ්මදත්ත කියන රජෙක් රාජ්‍ය කරමින් වාසය කරන කාලේ අපේ මහා බෝධිසත්වයන් වාසය කළේ ඒ රජුගේ රාජකීය උද්‍යානයේ තිබිච්චි මංගල සාල වෘක්ෂයේ වෘක්ෂ දේවතාව විදිහට. මංගල සාල වෘක්ෂයක් තිබිලා තියෙනවා. ඒ සල් රුකේ වෘක්ෂ දේවතාවා විදිහට බෝධිසත්වයෝ වාසය කළා. ඒ බෝධිසත්ව වෘක්ෂ දේවතාවට කිව්ව නම තමයි බද්දසාල. ඔය කාලේ බරණැස් මහරජුරවන්ට කැමැත්තක් ඇති වුණා එක ටැඹක ප්‍රාසාදයක් කරවන්න. ඒක ස්තම්භක ප්‍රාසාදයක්. ඉතින් ඒ ඒක ස්තම්භක ප්‍රාසාදයකට සුදුසු ගහක් හොයන්ට කියලා ලීවඩුවන්ට දැනුවත් කළා. ලීවැඩුව හෙව්වා හොයාගන්න බැරුව ගියා. රජුරෝ ළඟට ඇවිල්ලා කිව්වා රජතුමනි අපි මේ වනාන්තර ගානක හෙව්වා. එහෙම ඒක ස්තම්භයක් කරවන්න ඒක ස්තම්භ ප්‍රාසාදයක් කරවන්න තරම් හොඳ සුවිශාල එහෙම වෘක්ෂයක් නැතය කියලා. එතකොට රජුරෝ කිව්වා එහෙනම් ඉතින් කරන්න දෙයක් නැහැ මට මගේ ආසාව ඉෂ්ට කරගන්න ඕන. අන්න අර මංගල සාර වෘක්ෂයේ සිඳින්න කිව්වා. ඉතින් මංගල සාර වෘක්ෂයේ සිඳිනවා කියන එකට කවුරුත් කැමති නැහැ. ලීවඩුවන්ට මේක කිව්වට පස්සේ ලීවඩුවෝ නොයෙකුත් පහන් ආදිය සකස් කරගෙන මල් සකස් කරගෙන අර මංගල සාල වෘක්ෂය ළඟට ගිහිල්ලා පහන් දැල්වලා මල් පූජා කරලා මේගොල්ලෝ වැඳගෙන කියන්න පටන් ගත්තා අනේ මේ මංගල සාල වෘක්ෂය පූජනීය එකක්. මේ සාල වෘක්ෂයේ ඉන්නවා නම් යම්කිසි දෙවි දේවතාවුන් අපට සමාවෙන්න ඕන. මේක මේ අපේ වමනාවට කරන එකක් නෙමෙයි. අපේ මහා රජුරුවන්ගේ දොළ දුකක් සංසිඳවන්නයි මේක මේ කරන්නේ. අපිට නම් වින කටින්න එපාය කියලා දැන් මේ පිරිස කිව්වා. කියනකොට බෝධිසත්ව බද්දසාල කියන ඒ දේව පුත්‍රයා මේ ලීවඩුවන්ගේ කතාව අහගෙන හිටියා. කල්පනා කළා එකත් එකටම වැඩි දොහක් යන්න කලින් මේ රුක සිඳිනවා. මේ රුක්සේ සිඳාට පස්සේ මේ රුක්සේ සිඳීම හේතු කරගෙන මගේ ජීවිතේ තොර වෙනවා. ඒ කියන්නේ මේ ජීවිතයයි ඒ රුක්ෂ දේවතාවාගේ ජීවිතයයි රුක්ෂයයි එකට බැඳිලා තියෙන එකක්. රුක්ෂයේ හිස මේ ඉහළ කොටස කැපුවොත් හරියට දෙවියාගේ ශරීරයේ උඩ කැපුවා වගේ කියනවා. රුක්ෂයේ මැදින් කැපුවොත් දෙවියාගේම ශරීරය කැපුවා වගේ. දෙවියාගේ පුණ්‍ය විපාකයක් එක තමයි රුක තියෙන්නේ. දෙවියාගේ පින නැතුව ගියොත් තමයි රුක සිඳෙන්නේ. ඉතින් හරි පුදුම සහගතයි ලෝකයේ තියෙන ස්වභාවයන් පින්වතුනි. මේ රුක්ෂ දේවතාව කල්පනා කළා මගේ ජීවිතේ තොර වුණත් කමක් නැහැ. නමුත් මේ මහා දෙවන්ත රුක්ෂේ කඩා හැලෙනකොට මගේ ඥාති පිරිවර මේ සමීප රුක්ෂවල ඉන්නවා. ඒ ඥාති පිරිවරත් නැසෙනව නොවේ. මම මගේ ඥාතින් බේර ගන්න ඕන කියලා බද්දසාල රුක්ෂ දේවතාවා එදා රාත්‍රියේ රජුරුව සිරිහන් ගැබේ ඉන්න වෙලාවේ රජුගේ සිරිහන් ගැබ ඒකාලෝක කරගෙන රජුගේ යහනේ එකත් පසකින් අහසේ හිඳිමින්
ඇස්වල කඳුළු පුරෝගෙන සිටියා. එතකොට රජ්ජුරුවෝ බියට පත් වෙලා තැති ගැන්නිලා නමුත් ඇස්වල කඳුළු පුරවාගෙන ඉන්න මේ දෙවියාව දැකලා මෙහෙම ඇහුවා. අලංකාර දිවසලුවෙන් සැරසී අහසේ සිටිනා තොප කවුද කියන් මට? ඇයිද දෙවිය මේ කඳුළු සලා හඬන්නේ? තොපට හෝ තොපේ නෑසියන්ට අනතුරු බයක් කොයින්ද හටගත්තේ? එතකොට බද්දසාල දෙවියා මෙහෙම කිව්වා. පින්වත් රජුනේ මෙය හොඳින් ඇසුව මැන. තොපගේ විජිතයේ රම්‍ය බරණැස් පුරේ හැම දෙනකින් පිදුම් ලැබූ 60,000 වසක් ආයුෂ තිබෙනා. එතකොට ඒ රුක්ෂයේ ආයුෂ කොච්චරද? අවුරුදු 60,000ක්. ගහක් තියෙනවා අවුරුදු 60,000ක්. ඉතින් ඒකයි පින්වතුනි මේ යුගයන්ගේ වෙනස කියලා කියන්නේ. දැන් බලන්න අද කාලේ ගහක්වත් එහෙම තියන්නේ නෑනේ. අද මිනිසයන්ට ආයුෂ තියෙන චුට්ටයි ගසුත් ඉක්මනට මැරලා යනව නේද? ඇතෙන් කාලා තියෙනවා මිනිසයන්ගේ ආයුෂ දීර්ඝ. ඒ කාල වකවාණු වල ගස්වලත් ආයුෂ වැඩි. 60,000 වසක් ආයුෂ තිබෙනා. මහසුවිසල් රුකක් ඇතේ තොප උයනේ පිහිටි ඒ රුකේ සිටින බද්දසාල රුක් දෙවි විමං. මහරජුනේ බරණැස සිටි පෙර රජවරු නොයෙක් හැඩට අලංකාර මහල් තැනූ නමුත් ඒ කිසිම රජෙක් කිසි විටකත් මා සිටිනා රාජ පූජිත මංගල සාල රුකට නම් කිසි වෙනසක් හානියක් විපතක් කළේ නෑ. ඔවුන් සියලු දෙන ඒ රුක පිදුවා තොපද නිරිදුනේ මා සිටිනා ඒ මහරුක පුදනු මැනේ. එහෙම කියනකොට දෙවියගේ අදහසට රජුරෝ එකඟ වුණේ. රජුරෝ කිව්වා මෙහෙම. අනේ මටත් ඒ ගැන නෑ කරන්න කිසි දෙයක්. තොප විමන පිහිටි ඒ මහරුක විතරයි උස මහතට හැඩට වැඩට සවිසත්‍ය ඇතුව තියෙන්නේ. ඒ බඳු වෙනත් රුකක් සෙවූ නමුත් හොයාගන්න බැරි වුණා නොවේ. පින්වත් දෙවිය අසන් මෙමා බස එක් තැඹක් මතින් තනවන මනරම් ප්‍රාසාදයේ මෙයින් නොවැරදීම කරමි මම නවතන්නේ කිව්වා. මං එහි නවාතැනට යනවාමයි. එහි මාත් සමග එකටම වසමින් උතුම් සුවඳ මලින් පුද පූජාවෙන් අග්‍රව සිටිමින් තුටින් විසුවමෙනේ. තොපට චිර දිවියක් එයින් ලැබුණු ඇති. මේ රාජ්‍යරුව කියනවා දෙවියාට මං විමානය හැදුවට පස්සේ ඒ මගේ මන්දිරයට ඔබ එන්න. ඒ මන්දිරයේ ඔබත් විමානයක් කරගෙන ඉන්න කිව්වා. අනේ නිරිඳ ඔබ එසේ සිතා සිටින්නේ ඒ සල්රුක නැසෙනා විට ඒ සමගම මාත් නැසෙන්නේ කියනවා. ඔබ එහෙම හිතන් හිටියට සල්රුක නැසෙන නිමේෂයෙම මාවත් නැසෙනවා. බොහෝ කොටස් වලට කපා අතු ඉති එහි කඩා දමා බිම හෙලා දමන්ට නේද තොප සිතා සිටින්නේ. රජුනි එසේනම් පළමුව උඩින් සින්ද මැන දෙවනුව රුක මැදින් කපා අවසන මුලින් සිඳින්ට මේ අයුරින් මාගේ රුක කපා දැමුව විට මරණය මාගේ එතනදි සුවසේ වනු ඇත කිව්වා. රුක්ෂ දේවතාව විස්තර කළා රජුරවන්ට මේ එහෙම මේ ඔබතුමා හිතුවාට රුක්ෂයේ සිඳිනවා කියලා කියන්නේ මාව සිඳින එකමයි. ඒ නිසා ගහ කපන වෙලාවේ මාවත් මැරෙනවා. ඒ නිසා ගහ කපනවා නම් මුලින්ම උඩින් කපන්න කිව්වා. ඊට පස්සේ මැදින් කපන්න කිව්වා. ඊට පස්සේ යටින්ම කපන්න කිව්වා. කොටස් තුනකට. එතකොට මකට සුවසේ මරණය වෙයි කිව්වා. දැන් රජුරණ මේක හිතා ගන්න බෑ. රජුරෝ කියනවා යම් කිසි කෙනෙක් වදයට කැමති වෙන්නේ එකපාර මැරිලා යන්නනේ. කවුරු කැමති වෙන්නේ නැහැ ඕන්න මරන්න ලැහැත් වෙලා අත් කපලා කකුල් කපලා ඊට පස්සේ බෙල්ල කපනවට කැමති වෙන්නේ නැහැ නේ. හැමෝම කැමති වෙනවා මරනවා නම් අනේ එකපාරින් මරන්න කියලානේ. දෙවියගෙන් ඇහුවා දෙවියෝ ඔබට මහ පුදුම ආසාවක් නේ තියෙන්නේ. ඔබ ඇයි මේ කොටස් තුනකට කැපී මැරෙන්න ආසා? රාජුනි ඒට හේතුව මා දැන් පවසන්නම්. ඒ කාගේ යහපත පිණිසදයි කියන්නම්. ඒ රුක සිඳිනා හැටි මම පහදා දුන්නේ මන්ද කියා සවන් යමා හොඳින් අසන්නේ. මංගල සල් රුක පිරිවර කොට එතන බොහෝ ගසුත් තියෙනවා. ඒ තැන්වල මාගේ නෑ දෙවිවරු ඉන්නවා. කඩ කොට රුක නැසුවොත් අවට තිබෙන ඒ රුක්වල අතු පතරත් සිඳී ඔවුන්ගේ විමන් නැසෙනු ඇත. රජුනි ඔවුන් බොහෝ කල් එහි තුටින් විසුව තැන ඔවුන්ට දුක් පීඩාවක් නොදී සිටින්ට සිතාගෙනයි මා කිව්වේ මහරුක කපන්නට. අර අතු ඉති තැනින් තැන කපා දමලා ඒවා එහෙට මෙහෙට කඩා වැටෙන විදිහට මේ රුක්ෂය කපා හෙළුවොත් එහෙම අර ළඟ පාත තියෙන විමානත් කැඩෙන හින්දා කිව්වා මම මේ
මහරුක්ක විතරක් විශේෂයෙන් සිඳින විදිහක් ඔබට කිව්වේ. රජුරන්ට හරි සතුටක් ඇති වුණා මේ බද්දසාල දෙවියා තමන්ගේ ඥාති පිරිවරට දක්වපු ආදරය ප්‍රේමය ගැන පින්වතුනි හරි වටින එකක් මේක අපේ ජීවිතවලටත් අපේ ජීවිත ගත කරනකොට පින්වතුනි අපි සමහර වෙලාවට අපි ගොඩාක් හිතන්නේ අපේ යහපත ගැන විතරයි. අපේ යහපත ගැන හිත හිතා ගත කරන අපේ ජීවිතේ අපි යම් දවසක උත්පල වෙලා වයෝවෘද්ධ වෙලා මැරිලා යන දවසට ලොකු සතුටක් නැති වෙයි අපිට. නමුත් පින්වතුනි ඔබ හුරු කරගන්න අන් අයගේ සැපේ වෙනුවෙන් ජීවත් වෙන්න. මේ ජීවිතේ ගත කරනකොට ඉරියව්වකින් හරි මිනිස්සුෙකුට සතුටක්, සොම්නසක්, සැපයක්, සුවයක් දෙන්න. ඉරියව්වකින් හරි. අපිට පුළුවන් ඉරියව්වෙන් මිනිසුන් රිද්දන්න. අපිට පුළුවන් රවන්න. රැව් ගමන් මිනිස්සු රිදිලා යනවා. අපිට පුළුවන් මිනිසයන්ට ප්‍රසන්න සිනහවක් දෙන්න. ඒ ප්‍රසන්න හිනාව මිනිසුගේ හිත නිවනවා. අපිට පුළුවන් මිනිසයන්ට හරි පහත් කරලා කතා කරන්න. මිනිසයන් රිදෙනවා. අපිට පුළුවන් මිනිසයන්ට බොහොම හෘදයාංගමව කතා කරන්න. මේ මිනිස්සු සංසිඳෙනවා. තෝර බේර ගන්න ඕන අපි. අපි තමයි බලන්න ඕනේ අපි මිනිසුන්ව රිදවනවාද? අපි මිනිසුන්ව සනසවනවාද කියන එක. ඉතින් බෝධිසත්වයන් වහන්සේගේ මේ ක්‍රියාව නිසා බෝධිසත්වයන් වහන්සේටත් එදා අබය ලැබුණා. බද්දසාල රුක් දෙවිඳුගේ ඒ රුක රජුරුව සිඳින අදහස අතහැරියා. ඥාති සමූහයටත් සිත සැලසුණා. බුදුරජාන් වහන්සේ ওই බද්දසාල ජාතකයේ වදාලා මහණෙනි අතීතෙත් ওই විදිහට මහා බෝධිසත්වයෝ තමන්ගේ ඥාතීන්ට සංග්‍රහ කළා කියන කාරණේ. ඉතින් මේ ජාතක පුවත ජීවිතයට ගොඩාක් අර්ථයන් කියලා දෙනවා. ඒ අර්ථයන් සියල්ල තමන්ගේ ජීවිතවලට පුළුවන් විදිහට ගලපාගෙන අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ සොඳුරු ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට තිබෙන මොහොතේ කල්යාණ මිත්‍ර සත්පුරුෂයන් වහන්සේලාගෙන් මේ බණපද අහන්න ලැබෙන මොහොතේ අපිත් පින්වතුනි අදිටන් කරගමු. අපේ ජීවිතත් නැසී යන ඒවා, සිදී යන ඒවා, වෙනසී යන ඒවා මැටි බඳුන් බිඳිලා යනවා වගේ මේ ජීවිතෙ බිදී යනවා. ඉතින් ඊට මත්තෙන් අපි ගත කරන ජීවිතේ අන් අයගේ යහපත වෙනුවෙන්, සැපේ වෙනුවෙන් යම් දෙයක් කරලා අපේ ජීවිතයටත් යහපත සලසාගෙන මේ මනුස්ස ජීවිතයට යම් පිහිටක් සලසාගත් මිනිස්සු බවට පත් වෙන්න අපි අදිෂ්ඨානයක් ඇති කරගනිමු. අපිට මේ ගෞතම සාසනය තුලම අපේ ජීවිතවලට රැකවරණ සලසා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කල සියලුම පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයෙන් වැඩේවා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දිනාහට දෙවිවරු නොඅඩුව සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලු පුණ්‍ය ධර්මය අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී රටලෝක වාසී සිල්ගුණ පුරන මහා සංඝරුවනට අනුමෝදන් වූ පින්වතුන් වහන්සේලා ගෞතම සාසනය තුලම ධර්ම අවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානමේ පින සිද්ධ කරන මේ පින්වතුන්ලාගේ නමින් මියගිය පින්වත් ඩී.ජී. සෝමපාල පියාණන්හට ඩී.පී. සෝමපාල පියාණන්හට මේ සියලුම පින් අනුමෝදන් වෙලා ඒ පියාණන්ගේ පරලෝක ජීවිතේ ඒකාන්ත වශයෙන් සැපයටපත් වෙත්වා. ධර්ම දානයන් සිදු කරන පින්වත් නිමාලී පතිරණ මහත්මිය නමින් යන්තාක් මේයන්ට යෙදුණු ඥාති සමූහයා වෙද්ද අනන්ත සසර පුටන් මේ මොහොත දක්වාම මිය පරලෝක ගොස් පින් බලාපොරොත්තු වෙන සියලු ඥාතීන් මේ පිනෙන් සැපවත් වේවා. ඉක්මන් භවයකදීම අපගේ ඥාතීන් සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින පින්වත් හෙරුෂ නෙත්සර පුතාට අනුමෝදන්ව
පුතාට නිදුක් නිරෝග සුවය සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා, අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුතෙක් විදිහට ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරන්නටත් වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් පතනවා. ධර්ම දානය සිදු කළ පින්වත් නිමාලී පතිරණ මහත්මියටත් ඒ පවුලේ සෑම සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. ජීවිතේ කරන කියන රැකිරක්ෂා ව්‍යාපාර ආදිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. පෙනෙන නොපෙනෙන කරදර බාධා නැතිව සුවසේම ජීවිත ගත කරන්න ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාට මේ ගෞතම සාසනයේම ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.